නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පිටකෝට්ටේ බැද්දගාන පදිංචි පින්වත් එන් මුණවීර පින්වත් මහත්මයා සහ දූදරු පිරිස ඒක රාශී වෙලා තමයි ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙනවා. අද දින 80 වෙනි ජන්මදිනයේ සමරන එන් මුණවීර පින්බර පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම තමයි ඉපිංගුතුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් තමන්ගේ මිය පරලෝකීය පින්බර පියාණන්ට පරලෝවසෙන් පින්පෙත් අනුමෝදන් කරන අදහසින් තමයි අද දවසේ මේ දෙව් මිනිස් ලෝකයාට අමෘත දාණය දෙන්න කටයුතු කළේ. මේ ධර්ම දානයේ දිදී කුමද්ද මේ කරන්නේ? මේ ලෝකේ කල්ප ගානකටත් දුෂ්කර දුර්ලභ දානයක් තමයි අමෘත දානය කියලා කියන්නේ. ඒතර අපි ආහාර පාන ටිකක් කෙනෙකුට දන් දීලා, කන්න බොන්න දීලා, ඇඳුම් පැළඳුම් දීලා ඒ සියලු සත්කාර සම්මාන මැඩගෙන යන උදාර දානයක් තමයි ධර්ම දානය. මේ ධර්ම දානමේ පින්කම තුලින් කී දෙනෙක් නම් දන් දෙන්න පුරුදු වෙනව නැද්ද? කී දෙනෙක් නම් සිල් රකින්න පුරුදු වෙනව නැද්ද? කී දෙනෙක් නම් විවිධ පින්කම් වලට යොමු වෙනව නැද්ද? කී දෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ යනව නැද්ද? ඒ සෑම පින්කමක් උපද්දන්නේ අමෘත දාණයෙන් තමයි පටන් ගන්න එක. ඒ නිසා මේ ධර්ම දානෙ දෙන පිරිස හිත හිතා සතුටු වෙන්න. දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ විවිධාකාරී පුණ්‍ය සිතිවිලි, කුසල් සිතිවිලි උපද්දන්න ප්‍රධාන මූල බීජය උපද්දලා දෙන්නේ ඔබයි. ධර්ම දාන දෙන පිරිස. ඒ නිසා සසර පුරා තමන්ගේ සිත් සතන් තුළ විවිධ පුණ්‍ය සිතිවිලි, කුසල් සිතිවිලි උපද්දන්න අනුග්‍රහ සැලසෙන උදාර පින්කමක් පින්වත්නි. මේ සසරේ සැරිසරා යද්දී යන්නේ අපේ හිත් තුළ පුණ්‍ය සිතිවිලි උපද්දන්න කෙනෙක් ඉන්නවනම්, කුසල් සිතිවිලි උපද්දන්න අනුග්‍රහ කරන කෙනෙක් ඉන්නවනම්, කය වචනේ සංවර කරවන, දමනය කරවන්න යම් ඇසුරක් අනේ අපිට ලබලා දෙනවනම්, උපකාර කරනවනම්, මේ ධර්ම දානේ පිණින් කරගන්න පුළුවන් ඒක. ඒ නිසා ධර්ම දානෙ දෙන පිරිස හිත හිතා සතුටු වෙන්න. ඒ උදාර දුර්ලභ පින්කමයි තමන් මේ කරගන්නේ කියලා. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයේ මේ උදාර රැස් කරන පින ගැන හිත හිතා සතුටු වෙන අතරේ අද දවසේ පින්වත්නි අපි සුපුරුදු පරිදි කතා කරන්න සූදානම් වෙන්නේ කුමක්ද? ඒ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මනුලව පහළ වෙලා එදා වජිරාසන භූමී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝ සෙවණේ දසමරුන් පරදවමින් පින්වත්නි උපදවාගන්නේ සම්බුද්ධ ඥානය. ඒ උපදවාගන්නේ දසබල ඥානයන් පිළිබඳව, විශාරද ඥානයන් පිළිබඳව තමයි මේ දේශනා මාලා පුරාවට අපි කතා කරමින් හිටියේ. පින්වත්නි ආශ්චර්යයි.
ඒ සියල්ල දන්නා සියල්ල දකින රහත් සම්බුදුරජාණන් වහන්සේ උදාර දසබල ඥානයන්ගෙන් එකක් තමයි සත්තානං නානාදි මුත්ති කතං යථා භූතං පජානාති. මේ විවිධ සත්වයන්ගේ විවිධ ස්වභාවයන් තියෙනවා. මේ අපි ඇසුරු කරන ලෝකේ මේ විවිධ සත්වයන්ගේ විවිධ ස්වභාවයන් තියෙනවා. අසිරිමත් අපේ ශාස්ත්‍රුන් වහන්සේට ඒ සෑම සත්වයෙක්ගේම සෑම මිනිසෙක්ගේම සෑම දෙවියෙක්ගේම සෑම බ්‍රහ්මයෙක්ගේම විවිධ ස්වභාවයන් පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ආශ්චර්යයි. ඉතින් එහෙම විවිධ සත්‍යයන්ගේ විවිධ ස්වභාවයන් පිළිබඳ අවබෝධ තියෙන ශාස්ත්‍රුන් වහන්සේ විවිධ සත්‍යයන් ධර්ම මාර්ගයට ගේන්නත් විවිධ දහම් පරයයන් දේශනා කරනවා පින්වත්නි. හරි අසිරිමත්. පුදුම ආශ්චර්යයි. අද දවසෙත් පින්වත්නි ඔබට ශ්‍රවණය කරන්නට දුර්ලභ භාග්‍ය උදා වෙන්නේ ඒ වගේ සුන්දර දහම් පරයයක්. හරි ආශ්චර්යයි පින්වත්නි. පුදුමාකාර හිතෙනවා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාර අවබෝධය පිළිබඳව. මේ දේශනා පින්වත්නි අංගුත්තර නිකායේ පළවෙනි පුත්හන්සේගේ තික නිපාතයේ තියෙන සුන්දර දේශනාවක්. තයෝච භික්ඛවේ අස්ස කලුංකේ දේසිස්සාමි තයෝච පුරුෂ කලුංකේ. පින්වත් මහන්නේ ඔබට මේ අස්ස කලුංක කියන වචනේ පාවිච්චි කරනකොට අස්ස කියලා කියන්නේ මේ අශ්වයෝ. කලුංක කියන වචනේ පාවිච්චි කරන නිකන් නොහික්මුණු ස්වභාවයෙන් යුතු අශ්වයෝ තුන් දෙනෙක් ගැන. හික්මිලා මාදි. ඒ වගේ මේක උපමාවට අරගෙන මේ බුදුරජාණන් වහන්සේ දකින්න පින්වත්නි පුරුෂ කලුංකේ නොදමනේ වෙච්ච පුරුෂයෝ තුන් දෙනෙකුත් දකිනවා. නොදමනේ වෙච්ච පුරුෂයෝ මේ බුද්ධ ශාසනයේ තුන් දෙනෙක් ගැන මේ උපමා කරන්නේ මේ. භාග්‍යවතුන් දේශනා කරනවා කතමේච භික්ඛවේ තයෝ අස්ස කලුංකා. පින්වත් මහන්නේ මේ අස්ස පැටව තුන් දෙනා කවුද මේ නොහික්මුණු අස්ස පැටව තුන් දෙනා. ඉද භික්ඛවේ ඒකච්චෝ අස්ස කලුංකෝ ජව සම්පන්නෝ හෝති න වන්න සම්පන්නෝ න ආරෝහ පරිණාහ සම්පන්නෝ. අස්සෙක් ඉන්නවා කියනවා ජව සම්පන්නයි. ජවයේ තියෙනවා හොඳට. හයිහත්තිය තියෙනවා. න වන්න සම්පන්නෝ. ඒ වගේම වර්ණ සම්පන්න නැහැ කියනවා. ජව සම්පන්නයි හයිහත්තිය තියෙනවා. හැබැයි වර්ණ සම්පන්න නැහැ. න ආරෝහ පරිණාහ සම්පන්නෝ. ඒ වගේම තමයි බාහිරින් බැලුවා ශරීර ස්වභාවය. ඒ ආරෝහ පරිණාහ ශරීරයක් නැහැ. ඉදපන භික්ඛවේ ඒකච්චෝ අස්ස කලුංකෝ ජව සම්පන්නෝච හෝති වන්න සම්පන්නෝච න ආරෝහ පරිසම්පන්නෝච. තවාශ්‍යයක් ඉන්නවා ජව සම්පන්නයි ශක්ති සම්පන්නයි. ඒ වගේම හරි වර්ණවත්. න ආරෝහ පරිණාහ. ඒ වගේම තමයි මොකද වෙන්නේ? හොඳ ආරෝහ පරිණාහ දේහ ස්වභාවයක් තියෙනවා. පෙනුම තියෙන හොඳ ආරෝහ පරිණාහ දේහ ස්වභාවයක් තියෙනවා. ඉදපන ඒකච්චෝ අස්ස කලුංකෝ ජව සම්පන්නෝච හෝති වන්න සම්පන්නෝච ආරෝහ පරිණාහ සම්පන්නෝච. තවාස්සයෙක් ඉන්නවා කියනවා ජව සම්පන්නයි. ශක්තිමත්. ඒ වගේම වන්න සම්පන්නයි. ඒ වගේම තමයි කියනවා ආරෝහ පරිණාහ බවක් තියෙනවා කියනවා. හරි පුදුමයි. එතකොට ශක්ති සම්පන්න බව ඒ ශරීරයේ එක ස්වභාවයක්. වර්ණ සම්පන්න බව දැන් සමහර අශ්වයෝ ඉන්න කළු පාටයි. දිලිසෙනවා. සමහර අශ්වයෝ ඉන්න සුදු පාටයි. සමහර අය ඉන්න මිශ්‍ර වෙලා පාට තියෙන. ආරෝහ පරිණාහ සම්පන්නව. සමහර අශ්වයෝ ඉන්නවා ඒ ගාත් ගත්තත් බොහෝම නිකන් මස් පිරුණු ශරීරයේ ස්වභාවය ගත්තත් ඒ මස් පිරින්න ඕන තැන් වල හොඳට මස් පිරීලා එහෙම තියෙන බාහිර හොඳට පේනවා. එතකොට
ඒ වගේ අශ්වය වර්ග 3ක් ඉන්නවා කියනවා. බුදුරජාණන් දේශනා කරනවා ඔය 3 දෙනා මේ එතකොට පරිසරයේ දකින්න. දැකලා විස්තර කරන පින්වත් මහණෙනි පුරුෂ පැටවු 3 දෙනෙක් ඉන්නවා කියනවා. කුමද්ද පුරුෂ කලුංකෝ ජව සම්පන්නෝච හෝති න වන්න සම්පන්නෝ න ආරෝහ පරිණාහ සම්පන්නෝ. ජව සම්පන්නයි කියලා. දැන් මේක ඉස්සරහට විස්තර කරනවා පින්වත්. ජව සම්පන්නයි කියනවා. ශක්ති සම්පන්නයි කියනවා. වර්ණ සම්පන්නයි කියනවා. වර්ණ සම්පන්න නැහැ කියනවා. ඒ වගේම ආරෝහ පරිණාහ සම්පන්න බවක් නැහැ කියනවා. ආරෝහ තමන්ගේ අතපය ගත්තොත් තමන්ගේ ශරීර ස්වභාවය ගත්තත් දැන් බලන්න බෝසතාණන් වහන්සේගේ ශරීරය ගැන කියද්දි කියන්නේ නුගරුකක් වගේ කියලා කියනවා. නුගරුකක් වගේ. උරහිස් ප්‍රදේශයේ පළල් වෙලා ආයින ප්‍රදේශයට යනකොට ඒ ස්වභාවය අඩු වෙලා එතකොට අතපය ගත්තත් එහෙම බොහෝම දිග සුන්දර ඒ ස්වභාවයෙන් යුක්තයි කියනවා. ආරෝහ පරිණාහ සම්පන්න බව. වර්ණ සම්පන්නගේ බව ගැන කියද්දි කියන්නේ දැන් මහ බෝසතාණන්ගේ ශරීර ස්වභාවය ගත්තොත් ඉන්න තනික රත්තරන් පාටයි. ජව සම්පන්න බව ගැන කියද්දි ඔබට දුෂ්කර ක්‍රියාව ගැන හිතන්න පුළුවන් ජව සම්පන්න බව. ශක්ති සම්පන්න බව. මුං ඇටින් ජීවත් වෙන්න තරම් එතකොට ශරීරය කොච්චර ශක්ති සම්පන්න නැද්ද? අර වගේ දුෂ්කර ක්‍රියාවක් ඉවසන්න කොච්චර ශක්ති සම්පන්නද? දුවන අස්වෙක් අල්ලන්න පුළුවන් කියලා කියන්නේ පින්වත්. කොච්චර ජව සම්පන්නද? ඒතර මේ බාහිර ලෝකේ අපි කතා කරන ජව සම්පන්න බව. බාහිර ලෝකයේ ලෞකික ලෝකේ කතා කරන වර්ණ සම්පන්න බව. ලෞකික ලෝකේ කතා කරන ආරෝහ පරිණාහ සම්පන්න බව ඔක තමයි. ඒතර බලන්න මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ ගලපලා විස්තර කළ දෙන භික්ෂුන් වහන්සේලාට. හරි ආශ්චර්යයි පින්වත්නි. කොහොමද ජව සම්පන්න වෙනවා කියන්නේ කුමක්ද? වර්ණ සම්පන්න වෙනවා කියලා කියන්නේ කුමක්ද? ආරෝහ පරිණාහ සම්පන්න වෙනවා කියලා කියන්නේ කුමක්ද කියලා. කතංච භික්කවේ පුරිස කලුංකෝ ජව සම්පන්නෝ හෝති න වන්න සම්පන්නෝ න ආරෝහ පරිණාහ සම්පන්නෝ. ඉද භික්කවේ භික්ඛු භික්ෂුව ගැන කියද්දි තමයි ඒතර මේ විස්තර කරන්නේ. ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. ඊතර බලන්න පින්වත්නි ඉපදීම දුකක් කියන අවබෝධය ඒ චිත්තසංතානෙ ඇති වෙලා තියෙනවා. ඉපදීම දුකක් කියන අවබෝධය. ජරාව දුකක් කියලා ආරි සත්‍යයක් කියලා අවබෝධයක් තියෙනවා. ව්‍යාධිය දුකක් කියලා ඒක ආරි සත්‍යයක් කියලා. ආරි සත්‍යයක් කියලා කියන්නේ Tamanට විතරක් නෙවෙයි. මේ උපදින යම් තාක් සත්‍යය ඇද්ද ඉපදීමේ සෑම සත්‍යයකටම දුකක්. ජරාවේ සෑම සත්‍යයකටම දුකක්. මරණයේ සෑම සත්‍යයකටම දුකක්. ආරි සත්‍යයක් කියලා කියන්නේ ඒකයි. ආර්යයන් වහන්සේලා අවබෝධ කළ හිනුත් ඒක ආරි සත්‍යයක්. වෙනස් නොවන හිනුත් ඒක ආරි සත්‍යයක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. සැපක් කියලා කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. අප්‍රියයන් සමග එකතු වීම දුකක්. ඒක ආරි සත්‍යයක් විදියටම වැටහිලා තියෙනවා. ආරි සත්‍යයක් විදියට වැටහිලා තියෙනවා. ඒ වගේම තමන්ගේ චිත්තසංතානය තුළ පවතින තණ්හාවේ ස්වභාවය තේරුම් අරගෙන තියෙනවා. මේ තණ්හාව නම් වූ ස්වභාවය මේකයි, මේ ස්වභාවයෙන් තමයි දුක උපද්දලා දෙන්නේ කියලා. ඒ වගේම තමයි තමන්ගේ ආධ්‍යාත්මික චිත්තසංතානයේ තියෙන මේ තණ්හාව නම් වූ ස්වභාවය නිරුද්ධ වුණොත් සියලු දුක් නිරුද්ධ වෙලා යනවා කියන අවබෝධය තියෙනවා. ඒ තමන්ගේ හිත තුළ තියෙන මේ තණ්හාව පිළිබඳ තියෙන අවබෝධයම දුක පිළිබඳ තියෙන අවබෝධයම තමයි අන්නේ තමන්ගේ හිතේ තියෙන වැටහීම තමයි මේක තමයි සම්මා දිට්ඨිය, මේක තමයි තව තව දියුණු වෙන්න ඕන කියන අවබෝධය තියෙනවා. තමන්ගේ හිත ඇතුලේ නික්කම් අව්‍යාපාද අවිහිංසා සංකල්පන
දියුණු වෙද්දී මේ තණ්හාව ෂේ වෙනවා කියලා තමන්ට අවබෝධයක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වැඩෙනකොට තමන්ගේ ඉති තණ්හාව ෂේ වෙනවා කියලා තමන්ට අවබෝධයක් තියෙනවා. සම්මා වාචා කියන්නේ මේකයි, මේක දියුණු වෙනකොට තණ්හාව ෂේ වෙනවා කියලා අවබෝධයක් තියෙනවා. මෙන්න මෙහෙම භික්ෂුවක් ඉන්නව නම්, ශ්‍රාවකයෙක් ඉන්නව නම් අන්‍යයා ජව සම්පන්නයි කියනවා. බං ජව සම්පන්න වෙන මේ බුද්ධ ශාසනය ජව සම්පන්න වෙන හැටි පින්වත්නි හරි ආශ්චර්යයි. දැන් ලෞකික ජීවිතයේ වුණත් කෙනෙක් ජව සම්පන්න නැත්නම් පින්වත්නි එයාට ඉඩමක් කඩමක් හොයාගන්න බෑ. ගෙයක් දොරක් හදාගන්න හිතෙන්නේ නැහැ. එතකොට ඒ ඉදර ඉන්න කෙනා එතකොට තමන් මිල මුදල් හරි හම්බ කරගෙන තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න හිත නැමින්නේ. සමහරට හරි අලස මන්දෝත්සාහී චරිතයක්. ජව සම්පන්න නැහැ. ඒතර ශක්ති සම්පන්න නැත්නම් මොකද වෙන්නේ? ලෞකික ජීවිතය එයාගේ සෞභාග්‍ය සම්පන්න නැහැ. ලෞකික ජීවිතේ ලබන්න ඕනේ ඒකට ඒ සැපේ එයාට ලබන්න බෑ. ජව සම්පන්න නැහැ. බං ලෞකික ජීවිතයේ උන ජව සම්පන්න චරිතය සමහරවල්ලාට අතේ වැඩි අතේ පයේ වැඩ මේ යම වැඩක් කෘෂිකර්මාන්ත වේවා වෙළඳ ව්‍යාපාර වේවා වෙන දෙයක් වේවා පුරුදු වෙන්න ඕන කාලේ පුරුදු වෙනවා අධ්‍යාපනයේ වේවා. එතකොට ඒකින විලහිල දාන් කරන කෙනා විලහිල දාන් කරන හොඳ මහන්සි ගන්න ඒ ජවය තියෙනවා යාට. දෑති දෙපා වීරියෙන් කෘෂිකර්මාන්ත කරන කෙනාට ඒ වීරියෙන් ඒක කරනවා යා. ජව සම්පන්න චරිතයක්. ඒතර කම්මැලි නෑ. එතකොට ඒ මහන්සියලා මුදල් උපයලා තමන්ගේ දෙමව්පියන්ට දරුවන් පිනවල යුතුයකම් කරනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන් පිනවනවා. පින් උපද්දනවා. ඒ වගේම තමයි ඒ කෙනාගේ ජීවිතේ ගියක් දොරක් හදාගන්න යාගේ මේ අදහසක් තියෙනවා. එතකොට බලන්න මේ ඒවා තමන්ගේ ජීවිතේ ධාර්මිකව උපයමින් ඒ බලන්නේ කටයුතු කරගන්න යාට ජව සම්පන්න බවක් තියෙනවා. දැන් මේ ජව සම්පන්න නැති ලෞකික ජීවිත චරිත මොකද වෙන්නේ පින්වත්නි? බලන්න ඔබ දැකලා ඇති මේ තරුණ සමහර අය පාරේ තුටේ හිඟා කනවා. කම්මැලි. එදා වේලේ යැපෙන පුංචි දෙයක් හොයාගෙන ඔහේ ඉන්නවා. ධර්මිකුත් නැහැ. මුකුත් නැහැ. ජව සම්පන්න නැහැ. එහෙනම් බුද්ධ ශාසනයේ ශ්‍රාවකේ ජව සම්පන්න කොහොමද කොහොමද? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තියෙනවනම් ජව සම්පන්න චරිතයක්. ඒතරි ජව සම්පන්න චරිතය මොකද වෙන්නේ? කෙලෙස් බිඳහරින බලය තියෙනවට. පින් උපද්දන බලයක් තියෙනවට. සීල සම්පන්න බව රැක ගන්න ඕන බලයක් තියෙනවට. ඒ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ගුණධර්ම දියුණු කරන්න උඩ බලයක් තියෙනවා. ධර්ම ශ්‍රවණය කරන්න ඔහුට විශාල කැමැත්තක් තියෙනවා. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන සත්පුරුෂයෝ ඇසුරු කරන්න ඔහුට මේ විශාල කැමැත්තක් ඇති වෙනවා. බල සම්පන්න කියලා කියන්නේ ඒක ජව සම්පන්නයි. බාණිතරේ ජවයේ ලැබෙන්නේ කුමක් එක්කද පින්වත්නි? චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්ක. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ භික්ෂුවගේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකගේ ජීවිතේ මහා ජවයක්. කෙලෙස් සිඳලන ජවය වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. පින් උපද්දන බලවත් උත්සාහයක යෙදෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. සීල් රකින්න පුදුමාකාර උනන්දුවක් ඇති වෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. සීකල්පනාව දියුණු කරගන්න, කය සංවර කරන්න, වචන සංවර කරන්න, ඉන්ද්‍රිය দমনය කරන්න මේ ජවය උපදින්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයත් එක්ක. පාන් හරි ආශ්චර්යයි. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ තියෙන ශ්‍රාවකය කියන්නේ ජව සම්පන්න චරිතයක්. හැබැයි ඒ තාම මේ පුරුෂ කලුන්කේ තාම නොහික්මුණු කෙනෙක්. හැබැයි කොහොමද නොහික්මෙන්නේ? හරි පුදුමයි. එතකොට නොහික්මුණු චරිතයක් වෙන්න අපිට ඉස්සරහට ඒක තේරුම් ගන්න පුළුවන් ඊළඟ මේ පුරුෂයා ගැන කියද්දී. කියනවා මේ හරි ආශ්චර්ය ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ පින්වත්නි, නමුත් මේ වර්ණ සම්පන්න වෙන්නේ නැති කොහොමද? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තියෙන නමුත් අභිධම්මේ කෝපන අභිවිනයි
පඤ්ඤම් පුට්ටෝ ප්‍රශ්න අහද්දී අභිධර්මයේ අභිවිනය පිළිබඳ ප්‍රශ්න කරද්දී සංසාදේතිනෝ විස්සජ්ජේති මගහරිනවා කියනවා. ඒ විසඳන්න දක්ෂ නැහැ කියනවා. අභිධර්මයේ අභිවිනය පිළිබඳව ප්‍රශ්න අහනකොට මගහරිනවා කියනවා විසඳන්න දක්ෂ නැහැ කියනවා. හැබැයි කෙලෙස් සිඳගෙන තමන්ගේ ගමන යන දක්ෂයි. ජව සම්පන්නයි. දැන් වර්ණ සම්පන්න වෙනකොට තමයි බාහිරට ලෞකික වැඩි වෙන්නේ. බාහිර දෙව් මිනිස් ලෝකයා අතර එතකොට ඒකින ප්‍රියමනාප කෙනෙක් දකින්න කෙනෙක් විශේෂයෙන් හඳුන ගන්න චරිතයක් බවට පත් වෙන්නේ වර්ණ සම්පන්නයි ආරෝහ සම්පන්නයි වෙනකොට තමයි පින්වත්. ඉතින් වර්ණ සම්පන්න වෙනවා කියන හරි වැදගත් කාරණාවක්. මොකද්ද? එතකොට අභිධර්මයේ අභිවිනය පිළිබඳ ප්‍රශ්න අහනකොට මග හැරලා යනවා. අන්න ඒ කරුණින්ම වර්ණ සම්පන්න නැහැ කියනවා. වර්ණ සම්පන්න නැහැ කියනවා. දෙව් මිනිස් ලෝකයා අතර මේ වර්ණ සම්පන්න විශේෂ වර්ණ සම්පන්න කෙනානේ පින්වත්නි දැන් අනිත් සියලු දෙනා අතර කතා බහට ලක් වෙන්නේ. කතා බහට ලක් වෙන්නේ කවුද? වර්ණ සම්පන්න කෙනා. ඒතර බලන්න දැන් දෙව් මිනිස් ලෝකයා අතර කතා බහට ලක් වෙන්නේ නැහැ එතකොට. හැබැයි චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තියෙනවා. එහෙම චරිතයක් මේ ලෝකේ ඉන්නවා. බුදු කෙනෙක් දකින්න පින්වත්නි. බුදු කෙනෙක් දකින්න. ඊළඟ දේශනා කරනවා ඔහු ආරෝහ පරිණාහ සම්පන්න නොවෙන්නේ කොහොමද? භාග්‍යවතුන් දේශනා කරනවා ඒ වගේම චීවර පිණ්ඩපාත සේනාසන ගිලත් බෙහෙත් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුළු කෙනෙක් නොවේ කියනවා. ඒව ලබන්නේ නැහැ ඔහු. සුවසේ ලැබෙන්නේ නැහැ ඔහුට. අන්න ඒ ස්වභාවයට කියන කොහොමද? ආරෝහ පරිණාහ සම්පන්න නැහැ කියලා කියනවා. ආරෝහ පරිණාහ සම්පන්න නැහැ. බලන්න හරි ආශ්චර්යයි. එතකොට දැන් ආරෝහ පරිණාහ සම්පන්න බව කියලා කියන්නේ බාහිර ලෝකයා අතර මේ විශේෂ බව නියම් පැතිරෙන්න හේතුවක්. එතකොට ඒ චරිතය. චීවර, පිණ්ඩපාත, සේනාසන, කුටි සෙනසුන්. හොඳට නිදුකින් සුවසේ ලබන කෙනෙක් වෙන්නේ. ඒතර මොකද වෙන්නේ? ඔහු වර්ණ සම්පන්න චරිතයක් නෙමෙයි. ආරෝහ පරිණාහ සම්පන්න චරිතයක් වෙන්නේ. පින්වත් මහන් මේ ආකාරයට පුරුෂ පැටියා ජව සම්පන්න වෙනවා කියනවා. ඒත් වර්ණ සම්පන්න වෙන්නේ නැහැ කියනවා. ආරෝහ පරිණාහ සම්පන්න වෙන්නේ නැහැ කියනවා. ආශ්චර්යයි පින්වත්නි. පුදුම ආශ්චර්යයි. මේ බුදුරජාණන් වහන්සේ බාහිර ලෝකයේ දකින සත්වයේගේ ශාසනී ශ්‍රාවකෙක් විග්‍රහ කරන දෙව් මිනිස් ලෝකයට. එහෙම කෙනෙක් එහෙනම් මේ ලෝකේ සිටිති. එහෙනම් යම් කෙනෙක් වර්ණ සම්පන්න නොවුණු පමණින් ආරෝහ පරිණාහ සම්පන්න නොවුණු පමණින් ඔහු ජව සම්පන්න නැහැ කියන තීරණයට මේ දෙව් මිනිස් ලෝකයා පැමිණෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් নমස්කාර කරලා ආන්නේ අදහස නැති කරගන්න පුළුවන්. බලන්න නම් පුරුෂයෙක් මේ ලෝකේ අපි එකපාරට මනින්න යන්න හොඳ නැහැ. පුරුෂයෙක් මනිය යුත්තේ බුදුරජාණන් වහන්සේමයි. කෙනෙක් මැනිය යුත්තේ ශාස්ත්‍රුන් වහන්සේමයි. ශාස්ත්‍රුන් වහන්සේටයි කෙනෙක් මනින ඇස තිබෙන්නේ. කෙනෙක් වෙන් කරලා හඳුන ගන්න පුළුවන් ඇස අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේට තියෙනවා. ආශ්චර්යයි. සත්තානං නානාදි මුත්තිකතං යතහ භූතං පජානාති. එහෙම වැඩ සිටින ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා වෙන් වශයෙන් දකිද්දී කොතරම් අසිරිමත්ද පින්වත්නි. අපිට මේ සමහරවල්ලාට තමන් ගෙදරින් දරුවෝ, දියණිය, පුතා, සහෝදරයා, සහෝදරිය, බිරිඳ, සැමියා ඒ කිනාගේ ඒ පුරුෂ ස්වභාවයන් වෙන් කළ තේරුම් ගන්න පුළුවන් නම් කොච්චර සැනසිලිදායක හිතක් හදා ගන්න පුළුවන් පින්වත්. සැනසිලිදායක හිතක් හැදෙනවා. මේ පුද්ගලයා වෙන් කළ හඳුන ගන්න දක්ෂ වෙනකොට. මොකද මේ පුද්ගලයා වෙන් කළ හඳුන ගන්න දක්ෂ නැත්නම් මොකද වෙන්නේ? අපි ගැටෙනවා, ඇලෙනවා, ප්‍රශ්න හදා ගන්නවා. ඒතර මෙහිම විවිධ පුද්ගලයන්ගේ විවිධ ස්වභාවයන් දකින ශාස්ත්‍රුන් වහන්සේට
ඒ උපේක්ෂා සහගත සිතින් සුවසේ වැඩ සිටින්න පුළුවන්. උපේක්ෂා සහගත සිතින්. එනම් විවිධ පුද්ගලයන්ගේ විවිධ ස්වභාවයන් තියෙනවා පින්වත්නි. ඒ නිසා අපි මේ පුද්ගලයෝ මැනලා අපි අපේ ಗುಣ හාර ගන්න හොඳ නැහැ. පුද්ගලයෝ බාහිරින් මනින්න ගියොත් අපේ ಗುಣ විනාශ වෙලා යන දන්නේම නැතු. අපි නමුත් දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තියෙනවා. හැබැයි ਉਹ වර්ණ සම්පන්න නැහැ. ආරෝහ පරිණාම සම්පන්න නැහැ. අපි ඒකුරුණින් අපි සමහරට හිලා දකලා කතා කරනවා සමහර විට. අවඥාවට ලක් කරලා කතා කරනවා සමහර විට. දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තියෙන උත්මයෙක් ගැන අපි මේ විවේචනයට ලක් කරන්නේ එතකොට. කොහොමද රැස් වෙන පව අපිට එතකොට? ඒ නිසා පින්වත්නි හරි පරිස්සමින් කටයුතු කරන්න ඕන. හරි පරිස්සමින් කටයුතු කරන්න ඕන. ඒ නිසා පුද්ගලයාගේ බාහිරින් දැකලා මනින්න යන්න එපා ලේසියෙන්. පුද්ගලයා මැනලා විනාශ වෙන්න එපා. පුද්ගලයා මනින්න ගිහිල්ලා විනාශ වෙන කෙනෙක් වෙන්න එපා. ඊළඟ හරි ආශ්චර්ය දේශනා කරන කතංච බික්කවේ පුරුෂ කලුංකෝ ජව සම්පන්නෝච හෝති වන්න සම්පන්නෝච න ආරෝහ පරිණාහ සම්පන්නෝච. තව පුරුෂයෙක් ඉන්නවා කියන මොකද ඉන්නේ? කලුංක කියන වචනේ පාවිච්චි කරන්නේ නොහික්මුණු කියන අදහස පින්වත්. හැබැයි දැන් මේ කියන තුන් දෙනාම නොහික්මුණු කට්ටිය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තිබුණත් හික්මීම අඩුයි. හික්මීම අඩු නිසා මොකද වෙන්නේ? සසරට වැටෙනවා පව නැවත නැවත සසරට වැටෙනවා. හත්වතාවක් දක්වා මේ සසර ඉපදී ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේව, දුක්, දුම්නස්, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම වැළඳ ගනිමින් ඉන්න චරිතයක්. කුමක් නිසාද? දැන් දුක උරුම කරගන්නේ හික්මුණු චරිතද නොහික්මුණු චරිතද? නොහික්මුණු චරිතය. නොහික්මුණු ඕනම චරිතයක් බලන්න. හැමතිස්සෙම අවස්ථාව තියෙන සැපට වැටෙන්නේද දුකට වැටෙන්නේද? දුකට වැටෙන්න. ප්‍රශ්නයකට මැදිහත් වෙනද හැමතිස්සෙම අවස්ථාව සකස් වෙන්නේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්නද? නොහික්මුණු චරිතයේ ස්වභාවය තමයි ප්‍රශ්නයකට තමයි හැමතිස්සෙම මේ කරබාන. කර තියාගන්නේ ප්‍රශ්නයකටමයි. ඒකයි මේ පුරුෂ කලුංකෝ කියලා කියන්නේ. ඒ කියන්නේ නැවත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් සමග එකතු වීම මේ දුක්සහගත සසරට නැවත එකතු වෙනවා. ඊළඟ විස්තර කරනවා දැන් කොහොමද කිව්වේ? දැන් මේ ජව සම්පන්නයි වර්ණ සම්පන්නයි ආරෝහ පරිණාම සම්පන්නයි කියන්නේ කොහොමද? ඒ කියන්නේ උහුට දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තියෙනවා. දුකේ හට ගැනීම පිළිබඳ, දුකේ නැතිවීම පිළිබඳ, මාර්ගය පිළිබඳ අවබෝධය තියෙනවා. අන්න ඔහු ජව සම්පන්නයි. මේ බුද්ධ ශාසනයේ ජව සම්පන්න චරිතයක්. හැබැයි හික්මිලා නැහැ තාම. හික්මිලා නැති නිසා මොකද වෙන්නේ? ආපහු ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් සහිත දුක උරුම කරගන්න පුළුවන් ස්වභාවය තියෙනවා. ඊළඟට කාමයන්ගෙන් බැටකන්න එක තාම තියෙනවා. ලොකුම ප්‍රශ්න එකනේ. කාමයන්ගෙන් බැටකන්නේ. අකුසල ධර්මයන්ගෙන් බැටකන්නේ එක. ඒක තියෙනවා. අභිධම්මේ කෝපන අභිවිනේ පඤ්ඤම් පුට්ටෝ විස්සජ්ජේති නෝ සංසාදේති. අන බලන්න හරි ආශ්චර්ය අභිධර්මයේ පිළිබඳ අභිවිනේ පිළිබඳ ප්‍රශ්න ඇසූ විට පසුබසින්නේ නෑ කියන. විසඳනවා කියන. පසුබසින්නේ නෑ කියන. ඒ චරිතය මොකද වෙන්නේ? වර්ණ සම්පන්නයි. මේ බුද්ධ ශාසනයේ තව ශ්‍රාවකයෙක් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තියෙනවා. ඒ වගේම අහන අභිධර්මයේ අභිවිනයට මගහරින්නේ උත්තර දෙනවා. ඒ චරිතය වර්ණ සම්පන්න චරිතයක් වෙනවා. දෙව් මිනිස් ලෝකයා අතර කතා බහට ලක් වෙන චරිතයක් වෙනවා. දෙව් මිනිස් ලෝකයා අතර කතා බහට පාත්‍ර වෙන චරිතයක් වෙනවා.
ඉදමස්ස වන්නස්මින් වදාමි. ඊට පස්සේ විස්තර කරනවා නමුත් ඔහු චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බේතේත් ලබන්නේ නැහැ කියනවා. ඉදමස්සනෝ ආරෝහ පරිණාහස්මින් වදාමි. සුවසේහු පිණ්ඩපාත ලබන නොලබන කෙනෙක් නම් සුවසේහු සේනාසන නොලබන කෙනෙක් නම් ගිලම්පස බේතේත් නොලබන කෙනෙක් නම් කුඩු සෙනසුන් සුවසේ ලබන්නේ නැත්නම් මොකද වෙන්නේ ඔහු? අන්න ඒ කරුණෙන් ඔහු ආරෝහ පරිණාහ සම්පන්න නැහැ. ආරෝහ පරිණාහ සම්පන්න නැහැ. කියන්නේ ලුක් එක අඩුයි එයාගේ. ලුක් එක අඩුයි. එතන බුද්ධ ශාසනයේ ආරෝහ පරිණාහ සම්පන්න වෙනවා කියලා කියන්නේ මොකක්ද? සුවසේ පිණ්ඩපාත සේනාසන ගිලම්පස බේතේ ලබන කෙනෙක් නිදුකින් සුවසේ පහසුවෙන් ලබන චරිතය. ආන්ගේ චරිතය ආරෝහ පරිණාහ සම්පන්නයි. ආරෝහ පරිණාහ සම්පන්නයි. ඉදමස්සන ආරෝහ විස්තර කරන පින්වත් මහන්නේ මෙන්න මේ පුරුෂයා තමයි කියන්නේ මොකද්ද? නොහික්මුණු හැබැයි පුරුෂයෙක් කියනවා. හැබැයි ජව සම්පන්නයි. නොහික්මුණු පුරුෂයෙක් කියනවා. හැබැයි වර්ණ සම්පන්නයි. නොහික්මුණු පුරුෂයෙක් කියනවා. හැබැයි ආරෝහ පරිණාහ සම්පන්නයි. එහෙමත් කෙනෙක් මේ බුද්ධ ශාසනයේ ඉන්නවා. එහෙනම් බලන්න පින්වත්නි බුද්ධ ශාසනයේ ඉන්න ශ්‍රාවකයෝ අතරත් මෙහිම චරිත ඉන්නවනම් එහෙනම් ලෞකික ජීවිතවලත් මේ චරිත ඉන්නවා පින්වත්නි. ගෘහ ජීවිතේ කටයුතු කරන්න යද්දිත් එහෙනම් මේ චරිත ස්වභාවයන් තියෙනවා. සමහරලාට කට්ට කාගෙන වෙහිස මහන්සි වෙලා සමහර විට යාට හොඳට ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන කටයුතු කරගන්න පුළුවන්. සමහරට උට සමාජයේ ඉදිරියේදී මොන දින ප්‍රශ්නත් එක සමහරලාට ඒ චරිතේ මොහු වෙන්න කැමති නැහැ. අමාරු යාට. හුදකලා චරිතයක්. ඒතර ඉවසීම කියන එක නෑ සමහරලාට ඒ චරිතෙට. ඒ වගේම හොඳට ගෙවල් දොරවල් යාන වාහන හදාගෙන සල්ලි භාගි හොයාගෙන කටයුතු කරන කෙනෙක් සමහර විට. මේ වගේ ඒ චරිතවල වෙනස්කම් තියෙනවා පින්වත්නි මේ ලෝකේ. හරි පුදුමයි එතකොට. දැන් ලෞකික ලෝකෙත් එහෙනම් මේ වෙනස්කම් තියෙනවා. ඔබ දැකලා ඇති එහෙම සමහර කට්ටිය. හොඳ වීරිය සම්පන්න චරිත ඉන්නවා. සමහර චරිත ඉන්නවා එහෙම කිසි වීරිය සම්පන්න බවක් නැහැ. සමහරලාට සත්‍චරිතේ ඉන්න සමාජයේ අයත් එක්ක හොඳට ගනුදෙනු කරලා කටයුතු කරගන්න පුළුවන්. සමහර චරිත ඉන්න එහෙම බෑ. සමහර චරිත ඉන්න ගෙවල් දොරවල් යාන වාහන හදාගෙන හොඳට ඉන්නවා. පිරිසක් නැහැ සමහර විට. බලන්නකොට මේ එක එක පුද්ගල ස්වභාවයන් ලෝකේ. ඒ පුද්ගලයාම මේ ධර්මය අහලා ශ්‍රද්ධාව ඇති වෙච්ච ශ්‍රාවකෙක් වීරියෙන් වෙනස් වුණොත් මිසක පින්වත්නි ඒ පුද්ගලයා බලහත්කාරයෙන් අපිට ඉතින් වෙනස් කරවන්න ලේසි නෑ පින්වත්නි. තම තමන් වෙනස් වෙන්න ඕන. ඉතින් මේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෝ හරි ආශ්චර්යයි. ජව සම්පන්න චරිත. නැගී සිටින චරිත බවට පත්ලා තියෙනවා. ඊළඟ විස්තර කරන බුදුරජාණන් කතංච භික්කවේ පුරිස කලුංකෝ ජව සම්පන්නෝච හෝති වන්න සම්පන්නෝච හෝති ආරෝහ පරිණාහ සම්පන්නෝච හෝති. ජව සම්පන්නයි කියලා කියන්නේ කොහොමද? ඉද භික්කවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. දුක නම් වූ ආරි සත්‍ය වූ සැටියෙම අවබෝධ කරගෙන ඉන්නේ. දුකේ හටගන්න හැටි තණ්හාව පිරිසින් දැකලා තියෙන්නේ. ඒ තණ්හාව පිරිසින් දැකපු කෙනා තේරුම් අරගෙන ඉන්නවා එහෙනම් මේ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් දුක නිරුද්ධයි. ඒ දුක තමන්ගේ හිත තුළ තියෙන තණ්හාව නිරුද්ධ වෙන සම්මාදිට්ඨිය තමන්ගේ මනසේ තමන් තේරුම් අරගෙන තියෙන්නේ. මෙන්න මේ අවබෝධ හිතේ වැඩෙනකොට තමන්ගේ හිතේ තියෙන තෘෂ්ණාව දුරු වෙලා යනවා කියලා. දැන් කාමයේ ගිනි අඟුරු වලක් විදියටම දකින ශ්‍රාවකයාගේ චිත්තසංතානේ කාම සංකල්ප මෙයි මෙවි තියෙන්නේ නැහැ පින්වත්නි.
ඉපදීම දුකක් කියලා අවබෝධ තියෙන චිත්තසංතානය තුල ඉපදීමක් පිණිස සකස් වීම සිද්ධ වෙන්නේ නැහැ ඒ වෙලාවේ. යම් චිත්තසංතානයක ඉපදීම දුකක් කියලා පරිපූර්ණ අවබෝධ ඉපදිලා නම් තියෙන මේ මොහොතේ ඔබට මතක ඇතිනේ අනාසවා ඒ කියන්නේ ඒ වෙලාවේ සසරට බඳින ආශ්‍රව සකස් වෙන්නේ නැහැ ඒ වෙලාවේ. ඒ වෙලාවේ සකස් වෙන්නේ නැහැ. හරි පුදුමයි ඒක. ජව සම්පන්න භවයේ ස්වභාවය. ජව සම්පන්න චරිතයේ ස්වභාවය ඒක තමයි. ඊළඟ දේශනා කරන අභිධම්මේ කෝපන අභිවිනේ පඤ්ඤම් පුට්ටෝ විස්සජ්ජේති නෝ සංසාදේති. ඊළඟ විස්තර කරනවා මේ අභිධර්මයේ පිළිබඳව අභිවිනේ පිළිබඳ ප්‍රශ්න ඇසූ විට පසිබසින්නේ නැහැ කියන විසඳනවා කියන. අභිධර්මයේ අභිවිනේ පිළිබඳව මොකද වෙන්නේ ප්‍රශ්න අහනකොට මග හරින්නේ නැහැ කියන. විසඳන චරිතය. එහෙනම් විසඳන චරිතයක් වෙනකොට මොකද වෙන්නේ පින්වත්නි? අනි දෙව් මිනිස් ලෝකයා අතරම ඔහු කතා බහට ලක් වෙන චරිතයක් වෙනවා. දැන් බලන්න සාමාන්‍යයෙන් ඔබේ සාමාන්‍ය හිතේ වැඩිපුර මතක හිටින්නේ හොඳ වර්ණ සම්පන්න කෙනෙක්ද දුරු වර්ණ කෙනෙක්ද? වර්ණ සම්පන්න කෙනා. ඒ වර්ණ සම්පන්න කෙනා තමන් හිතේ වැඩිපුර මතක හිටිනවා. ඒ වගේම තමයි එතකොට මේ බුද්ධ ශාසනෙත් දෙව් මිනිස් ලෝකයා අතර කතා බහට ලක් වෙන චරිතයක් තමයි කොහොමද මේ? මේ ධර්මයේ අභිධර්මයේ අභිවිනේ ඉදිරියේදී පැනලා යන්නේ ඉදිරියට මූණ දෙනවා. ප්‍රශ්න විසඳනවා. ආන්ගේ චරිතය පිළිබඳ දෙව් මිනිස් ලෝකයාම කතා කරනවා. වර්ණ සම්පන්න චරිතයක්. ඒ වගේම විස්තර කරනවා ඉදමස්ස ලාභීකෝපන හෝතු චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්ච බේසජ්ජ පරික්කාරාණං ඉදමස්ස ආරෝහ පරිණාහස්මිස් වදාමි. ඕ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බේත්තේත් මොකද වෙන්නේ? සුවසේ නිදුකින් ලබන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඔහුගේ මොකද්ද ඒක? ආරෝහ පරිණාහ සම්පන්න. දැන් බලන්න හොඳ කීඩෑර ගහිච්ච චරිතයක් ගැන සාමාන්‍යයෙන් වැඩිපුර ඕන කෙනෙකුට මතක හිටින්නේ හොඳ ආරෝහ පරිණාහ සම්පන්න ශරීරයක් තියෙන කෙනාට. ආරෝහ පරිණාහ සම්පන්න ශරීරයක් තියෙන කෙනා. මතක හිටිනවා. මතක හිටින්න ඕන කෙනෙකුට. ඒක මේ ලෝකේ මේ ස්වභාවයක් පින්වත්. ඒතර එහෙනම් පුද්ගලයෝ මේ ලෝකේ සිටිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් ගැන දැකලා තමයි ඒතර බලන්න මේ ලස්සන වචන ගන්න හැටි පින්වත්නි. ඒ ජව සම්පන්නයි කියන වචනේ. වර්ණ සම්පන්නයි කියන වචනේ. ආරෝහ පරිණාහ සම්පන්නයි කියන වචනේ. ඒතර දෙව් මිනිස් ලෝකයා අතර මේ චරිත කතා කරනවා. එතකොට වර්ණ සම්පන්න චරිත ගැන කතා කරනවා. ආරෝහ පරිණාහ සම්පන්න චරිතය ගැන කතා කරනවා. ඒවංකෝ භික්කවේ පුරිස කලුංකෝ. මෙන්න මෙයා තමයි කියනවා. හැබැයි ඒත් මොකද වෙන්නේ පින්වත්නි? මේ පුරුෂයා පුරුෂ කලුංකෙක්. නොහික්මුණු කෙනෙක්. නොහික්මුණු කියලා කියන්නේ මොකද්ද? ඒ කාමයේ සැඩ පහරට අකුසල ධර්මයන්ගේ සැඩ පහරට අහු වෙන කෙනෙක්. නොහික්මුණු චරිත ස්වභාවයකනේ පින්වත්නි. බාහිර සමාජයේ ඕනම ප්‍රශ්නකට ටක් ගාලා අත දාලා මැදිහත් වෙන්න බලවන් එයා. නොහික්මුණු චරිතේ හැටි. අන්න ඒ වගේ තමයි. චතුරාර්ය සත්‍ය අවබෝධය තිබ්බාට යම් කිසි කෙනෙක්ගේ චිත්තසංතානේ කාමරාගේ තියෙනව නම්, පටිගි තියෙනව නම් ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයෝ තුන්දෙනා ගැන කතා කරද්දී දේශනා කළේ මොකද්ද? නොහික්මුණු පුද්ගලයෝ කියලා. නොහික්මුණු පුද්ගලයෝ. ඊළඟ දේශනා කරන තයෝචකෝ භික්කවේ අස්ස සදස්සේ දේසිස්සාමි තයෝච පුරුෂ සදස්සේ දේසිස්සාමි. හික්මුණු පුද්ගලයෝ තුන්දෙනෙක් අස්සය තුන්දෙනෙක් ගැනත් කියනවා. හික්මුණු පුද්ගලයෝ තුන්දෙනෙක් ගැනත් කියනවා. කවුද? හරි ආශ්චර්යයි. ඒතර හික්මුණු අස්සය තුන්දෙනෙක් ඉන්නවා. කවුද? ජව සම්පන්නයි, වර්ණ සම්පන්නයි, ආරෝහ පරිණාහ සම්පන්නයි. තව ආශ්‍රයෙක් ඉන්නවා ජව සම්පන්නයි, වර්ණ සම්පන්න නැහැ. ආරෝහ පරිණාහ සම්පන්නයි.
තව ආශ්‍රයෙක් ඉන්නවා මොකද වෙන්නේ? ජව සම්පන්නයි. වර්ණ සම්පන්නයි. හැබැයි ආරෝහ පරිණාම සම්පන්නයි. ඒ වගේ පුරුෂයෝ 3 දෙනෙක් ඉන්නවා කියනවා. කවුද? ඒ තමයි කියනවා ජව සම්පන්නයි. හැබැයි වර්ණ සම්පන්න නැහැ. හැබැයි පුහුණු වෙලා ඉන්නේ. පුහුණු වුණා නම් මොකද වෙන්නේ? අකරතැබ්බි වලට ලක් වෙන්නේ නැහැ යා. ඒ වගේම තමයි කියනවා ආරෝහ පරිණාම සම්පන්නයි. තව පුද්ගලෙක් ඉන්නවා කියනවා ජව සම්පන්නයි කියනවා. වර්ණ සම්පන්නයි කියනවා. ඉස්සෙල්ල පුද්ගලයා ආරෝහ පරිණාම සම්පන්න නැහැ කියනවා. අන්තිම පුද්ගලයා ගැන කියද්දි කියනවා ආරෝහ පරිණාම සම්පන්නයි කියන. දැන් විස්තර කරනවා ඒක. කොහොමද ජව සම්පන්න වෙන්නේ? කොහොමද මේ හික්මුණු පුද්ගලයෙක් වෙන්නේ? විස්තර කරනවා පින්වත් මහණෙනි ඉද බික්කවේ ඒකච්චෝ පුරිස් සදස්සෝ ජව සම්පන්නෝ හෝති. කතංච බික්කවේ පුරිස් සදස්සෝ ජව සම්පන්නෝ හෝති. න වන්න සම්පන්නෝ නෝ ආරෝහ පරිණාම සම්පන්නෝ. පින්වත් මහණෙනි ඉද බික්කවේ බික්කු පංචන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයාය ඕපපාතිකෝ හෝති. තත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකා ඉදමස්ස ජවස්මින් වදාමි අභිධම්මේ කෝපන අභිවිනයේ පඤ්ඤම් පුට්ටෝ සංසාදේසිනෝ විසජ්ජේති. පින්වත් මහණනි භික්ෂුවක් ඉන්නවා කියන ඕරම්භාගීය සංයෝජන පහශය කිරීමෙන් බඹලෝ ඕපපාතික උපදින කෙනෙක් වෙනවා කියනවා. අන්න ඔහුට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨි නෑ, විචිකිච්ඡා නෑ, සීලබ්බත පරාමාස නෑ. ඒ විතරක් නෙවෙයි කාමරාගය නෑ, පටිගය නෑ. එන කාම සැඩපාරෙන් ගහගෙන යන කෙනෙක් නෙවෙයි. අන්න හික්මිච්ච කෙනෙක්. හික්මිලා තියෙන චරිතය. කිසි දුකක් පීඩාවක් නැතුව සුවසේ තමන්ගේ ගමන යන කෙනෙක්. කාම බන්ධනේ තියෙනවා කියලා කියන්නේ මොකක්ද? දුක් පීඩා ගැහැට වලට ප්‍රශ්න වලට මැදිහත් වෙවි තමයි අවබෝධය කරයි. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා සසර දුකින් ඈතර වෙන්නේ. ඒ නිසා තමයි නොහික්මුණු චරිතයක් කියන්නේ. දැන් මේ හික්මී චරිතය. බඹලෝ ඕපාතික උපදිනවා කියන ඒ ලෝකෙන් නැවත ආපහු පහළට එන්නේ නැහැ කියනවා. මේක තමයි කියන ඔහුගේ ජවය. පහළට එන්නේ නැති බව ජවයක්. හික්මුණු ජව සම්පන්නයි. හැබැයි අභිධර්මයේ අභිවිනය ගැන ප්‍රශ්න ඇසුවාම පසුබහිනවා කියනවා. විසඳන්නේ නැහැ කියනවා. අවබෝධ නැහැ. ඒ පිළිබඳව හරි පුදුමයි පින්වත්නි. එහෙමයි ඉන්න ඕරම්භාගයේ සංයෝජන පහත් සේ වෙලා. හැබැයි අභිධර්මයේ අභිවිනය පිළිබඳ ප්‍රශ්න අහනකොට විසඳන්නේ නැහැ කියනවා. මග හරිනවා කියලා. බලන්න එහිමත් අය මේ බුද්ධ ශාසනයේ ඉන්නවා. එහෙනම් මේ පුරුෂය ප්‍රමාණ කරන්න යන්නේ හොඳද? එක එක පුද්ගලයෝ මනින්න යන එක හොඳද? එතකොට මේ මොනව දැනගෙනද? ශාස්ත්‍රුන් වහන්සේගේ මේ උතුම් අවබෝධය ගැන සැදැහැ සිත් උපදව ගන්න පින්වත්නි. නැත්තම් මහා පව් කන්දරාවක් රැස් කර ගන්නවා මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා. මේ ඔහුගේ වර්ණ සම්පන්න නොවන බවයි කියලා කියන්නේ. ඒ වගේම තමයි චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බේතේ ලබන්නේ කියනවා. ආරෝහ පරිණාම සම්පන්නත් නැහැ. එහෙම චරිත ඉන්නවා පින්වත්නි කොට. දැන් මම කුෂ්ඨ රෝගියා කැම ටිකක්වත් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙනවා. හරි පුදුමයි එතකොට. කැම ටිකක් ගන්න චරිතයක්. ලෝසක මහරහතන් වහන්සේ බලන්න. පිණ්ඩපාතකයට පිණ්ඩපාතයක් හම්බෙන්නේ නැහැ. හරි බුදුමයි. නමුත් නිකලස් බාහිරින් මනින්න එපා කිසි කෙනෙක්. එතන තමයි තමන් වෙනසෙන තැන. ඊළඟ විස්තර කරනවා ජව සම්පන්න වෙනවා කියන වර්ණ සම්පන්න වෙනවා කියන ආරෝහ පරිණාම සම්පන්න වෙන්නේ නැහැ කියනවා. එහෙනම් ජව සම්පන්නයි කියලා කියන්නේ හැබැයි ඒත් උසස් වර්ගයේ හික්මුණු කවුද? ඕරම්භාගීය සංයෝජන පහසය කළ අනාගාමී බවට පත් වෙලා සුද්ධාවාසී උපදිනව පහළට එන්නේ. ජව සම්පන්න බව කියලා කියන්නේ ඒක. හික්මුණු ජව සම්පන්න. හික්මුණු ජව සම්පන්න. හැබැයි අභිධර්මයේ අභිවිනය පිළිබඳ ප්‍රශ්න අහද්දී මගහැරලා යන්නේ නැහැ කියන විසඳනවා කියනවා. වර්ණ සම්පන්නයි. වර්ණ සම්පන්නයි. ඒ වගේම විස්තර කරනවා කියන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බේතේත් හැබැයි සුවසේ ලබන කෙනෙක් වෙන්නේ නැහැ කියනවා. ආරෝහ පරිණාම සම්පන්න නැහැ.
අනාගාමී වෙලත් එහෙනම් වර්ණ සම්පන්නත් නොවන ජව සම්පන්නත් නොවන ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ වැඩ සිටියා ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා. එන්න මේ බුද්ධ ශාසනයේ මේ සිවුරු දාගත්තු මේ සිවුර මනින්න යන්න එපා. සිවුර මැනලා වෙනසෙන්න එපා. ශාසනයේ ශ්‍රාවකයෝ මැනලා වෙනසෙන්න එපා. ශාසනයේ ශ්‍රාවකයෝ ප්‍රමාණ කරලා වෙනසෙන්න එපා. ඔබ කල්පනා කරලා බලන්න ඔබ මේ වරද්ද කරනවද කියලා. ඒ නිසා මේ ඔබ මේ වැරද්ද කරගන්න එපා මේ ශාසනය. කල්ප ගානකට බුද්ධ ශාසනය අහිමි වෙලා යයි. දැන් බලන්න දේවදත්තට මේ බුදුරජාණන් වහන්සේ හඳුන ගන්න බැරුණා කල්පයකට ආයි නෑ. කෝකාලිකට සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා හඳුන ගන්න බැරුණා. කල්ප ගානකට ආයි බුද්ධ ශාසනයක්වත් මුණ ගැහෙන්නේ නෑ. ලේසි නෑ. මේ වැරද්ද කරගන්න එපා කල්ප ගානකට බුද්ධ ශාසනයක් හම්බෙන්නේ නැහැ. මේ වැරද්ද කරගත්තොත් කල්ප ගානකට සසුනක් හම්බෙන්නේ නැහැ. ඊළඟ චරිතය මොකද්ද? ඊළඟ දේශනා කළා ජව සම්පන්නයි කියනවා. හොඳ හික්මුණු ජව සම්පන්න. වර්ණ සම්පන්නයි. ආරෝහ පරිණාහ සම්පන්නයි. මොකක්ද කියන්නේ? ජව සම්පන්න බව කියන්නේ කොහොමද? මෙතන ඕරම්භාගිය සංයෝජන පහසය කරලා අනාගාමී වෙලා සුද්ධාවාසී උපදිනවගෙන ආයි පහළට එන්නේ නැහැ කියනවා. ජව සම්පන්නයි. හික්මුණු ජව සම්පන්න. හික්මුණු කෙනා අකරතැබ්බවට ලක් වෙන්නේ නැහැ එතකොට. කාමී සැඩපහරින් අකුසල ධර්මයන්ගේ සැඩපහරට අහුවිලා ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැහැ. ඒකයි ජව හික්මුණු කියලා කියන්නේ ඒකයි. වර්ණ සම්පන්නයි කියන්නේ මොකද? අභිධර්මයේ අභිවිනය පිළිබඳ ප්‍රශ්න අහද්දී මගේ හැරලා යන්නේ නැහැ කියන උත්තර දෙනවා කියනවා. උත්තර දෙනවා කියනවා. ඊළඟ කාරණේ කොහොමද? ඔහු වර්ණ මේ ආරෝහ පරිණාහ සම්පන්නයි. ඔහු පිණ්ඩපාත සුවසේ ලබන කෙනෙක්, සේනාසන සුවසේ ලබන කෙනෙක්, බේතේ සුවසේ ලබන කෙනෙක්, කුටිසෙනසුන් සුවසේ ලබන කෙනෙක්. ආරෝහ පරිණාහ සම්පන්නයි. උන් බලන්න බුද්ධ ශාසනයේ හිනම් බලන්න ජව සම්පන්න වෙන්නේ කොහොමද? බුද්ධ ශාසනයක් තුල වර්ණ සම්පන්න වෙන්නේ කොහොමද? බුද්ධ ශාසනයක් තුල ආරෝහ පරිණාහ බලන්න මේ ජව වර්ණ සම්පන්නයි කියන කාරණේට නියම අර්ථ දැක්වීම බුදු කෙනෙක් තමයි දෙන්නේ. ජව සම්පන්නයි කියන වචනයට ලස්සන අර්ථයක් බුද්ධ ශාසනයේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් තියෙනවා. ආරෝහ පරිණාහ සම්පන්නයි කියන වචනයට සුන්දර අර්ථයක් සියල්ල දන්නා සියල්ල දකින ශාස්ත්‍රඥ වහන්සේ දෙනවා. කොතරම් අසිරිමත්ද පින්වත්නි. කොතරම් අසිරිමත්ද මේ බුද්ධ ශාසනය. ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය අදහගත්තු ශ්‍රාවකයෙකුට කොතරම් රැකවරණයක්ද? දේවදත්තට කෝකාලිකලට චින්චිමානිකාලට කී දෙනෙකුට නම් මේ රැකවරණේ නැති වුණේ අහිමි වුණේ ශාස්ත්‍රඥ වහන්සේගේ මේ අවබෝධය අදාහ ගන්න බැරි වෙච්ච නිසා. ශ්‍රාවකයෝ ප්‍රමාණ කරන්න ගිහලා වෙනසුණා. ඒ නිසා බලන්න දැන් ඔබ මේ වැරද්ද කරගන්නවද කියලා. මේ වැරද්ද කරගන්න එපා. කල්ප ගානකට සසුනක් හිමි වෙන්නේ නැහැ. ඒ නිසා මේ උදාර ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධය ගැන සිත් පහන් කරගෙන තමන්ගේ ජීවිතේ මේ වැරද්ද අඩුපාඩු දුරු කරගෙන සසර පුරා මේ සසුන රැකගෙන සරණ රැකගන්න උදාර ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නට මේ රැස්වන උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පිටකෝට්ටේ බැද්දගාන පදිංචි පින්වත් එන් මොනවීර පින්වත් මහත්මයා සහ දූදරු පිරිස ඒක රාශී වෙලා. ඉතින් මේ රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස් සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරු
ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා, සම්බුදු සසුන සුරකින සත්පුරුෂ සීල දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පින පරම පූජනීය මේ දහම්මග විරකෘදුණු ගුරු දේවයන් වහන්සේට, සත්පුරුෂ මහා සංඝරුවනට, මේ ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධී ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මාවබෝධයට මේ පින්කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජන, ඒ වගේම රැස්වන මේ උදාාර පුණ්‍ය සම්පත්තිය 2019 මැයි මාස 9 වන දින මිය පරලොවගේ සුමනා මුණවීර පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම තමයි පරලෝ ජීවිතයේ සුගතක මේ ඒ වගේ උඹාපනමින් මිය පරලොවගේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පatti පිටකෝට්ටේ බැද්දගාන පදිංචි පින්වත් එන් මුණවීර පින්වත් මහත්මයා, දූදරු පිරිස, ඒ වගේම අද දිනේ 80 වන ජන්මදිනයේ සමරනෝයි පින්වත් එන් මුණවීර පින්වත් මහත්මයා. ඉතින් මේ පින්වත් මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම පවුලේ සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා, සියලු රැකවරණ සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධාකාරී මණ්ඩලී සියලු දෙනාට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.